නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අදත් සුඛාකාරයට අභිධර්ම චන්ද්‍රිකාව සුත්‍රකින සිත්‍රොම අභිධර්ම පාඩම් මාලාවට සම්බන්ධ සියවසක් අපි දැන් ගොඩක් ඒකට ඇවිල්ලා තියෙනවා පාඩම් මම හිතනවා දැන් වට සැලකිය යුතු ඒ කියන්නේ අභිධර්මයේ කියන පාඩම මාතෘකාව පිළිබඳව මම හිතනවා සැලකිය යුතු අදහසක් තියෙනට ඕනේ. ඒ සැලකිය යුතු අදහසක් අවබෝධයක් ඔබට තියෙනට ඕනේ. ඒ කියන්නේ සියලු කරුණු කටපාඩම් කරගෙන කියන එකනේ මම අදහස් කරන්නේ. ඒ කියන්නේ සමස්තය පිළිබඳව යම් ආකාරයක අදහසක් ඔබ තුළ දැනට රැඳෙන්නට ප්‍රමාණවත් කාලයක් කියලා මම විශ්වාස කරනවා. මොකද බොහෝ දෙනෙක් මේ දිගට රැඳෙන්නේ නැහනේ. නමුත් අප සමග එකතු වෙච්ච අභිධර්ම පාඩමත් එක්ක එකතු වෙච්ච සතුටුයි සෑහෙන පිරිසක් තාමත් ඉස්සරහට යනවා. يعني ඔබට දැන් මේ විදිහට ඉගෙන ගත්තට පස්සේ තියෙන ලාභය කියන්නේ අර කොයි ස්වාමීන් වහන්සේ නමකගේ දේශනාවකට සම්බන්ධ වුණත් ගැටලුවක් නැහැ. يعني ඔබ තුළ යම් මට්ටමක් රැඳිලා තියෙනකොට ඊට පස්සේ ඔබට දැන් සමහර ස්වාමීන් වහන්සේලා තමයි අපටත් වඩා ਵਿਚාරය කරනවා වෙන්න පුළුවන්. අට කතාවක් පය ගත්තොත් මේ කරුණ තව ගොඩාක් විස්තර කරන්න. එතකොට අර මූලික එසෙන්ස් එක තියෙනකොට අර අමතරව එකතු වෙන හැම කාරණයක්ම ඔබට යම් ආකාරයකට අර අවබෝධය වැඩි කරනවා. මොකද මේක සර්වඥතාඥාට හසු වෙන එකනේ. විතරම පිටකයි විනය පිටකයි. එතකොට ආන්නේ ඒ නිසා කොහෙන් හරි කමන්නේ මේකේ පදනම හරියට සකස් කරගන්න. පදනම සකස් කරගත්තාට පස්සේ ඔබට තේරෙයි මේ දැන් මෙතන තියෙන්නේ මට නොතේරුම්කම නෙමෙයි. මම තව දුරටත් මේකට බැසගත්තොත් මට තේරුම් ගන්නට පුළුවන්. මේ මූලික ස්ට්‍රක්චර් එක තමයි දැන් හසු වෙලා තියෙන්නේ කියන එක සහේතුක ඔබට තේරෙයි. ඊට පස්සේ ඔබට තියෙන්නේ ඔබටම තේරෙනවා එතකොට දැන් කොතනද අඩුව තියෙන්නේ මට අභිධර්මයේ තේරෙන්නේ නැතිකම නෙමෙයි තියෙන්නේ තේරෙනවා. හැබැයි තේරුම් යනවා. හැබැයි තව පරිශීලනය කළ යුතුයි, තව කියවිය යුතුයි, තව කල්පනා කළ යුතුයි කියන තැනට ඔබේ මනස ඇවිල්ලා තියෙනවා නම් ඔබ සාර්ථකයි. මේ වෙහස සාර්ථක ප්‍රතිඵලයක් ලබා දීලා තියෙනවා කියලා අපට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඊළඟට එහෙනම් පාඩමට රූප සමුත්ථාන කියන තේමාව යටතේ අපි ඉස්සරහට ආවේ. ඒ බලමු. ඉතින් මේ හරිය තරමක් ගැඹුරුයි. මොකද හේතුව කරුණුනේ ගොඩාක් කියන්නේ. ඒ නිසා ඒ කරුණු අලුත් කරුණු ගොඩක් කියවෙනවා. ඒ විග්‍රහයන් අලුත් නිසා කැපවීමක් අවශ්‍ය කරනවා. බලන්න චිත්ත නම් සසම්ප්‍රයුක්ත සිත්. සම්ප්‍රයුක්ත කියන්නේ මොකක්ද? එකට ඉපදෙන, එකට නිරුද්ධ වෙන, එකම අරමුණක් ගන්න, එකම වස්තුවක එකට උපදිනවා එකට නිරුද්ධ වෙනවා කියන එක ඔබට පැහැදිලි. ඒකාලම්බන කියන්නේ සිත ගත්තනම් රූපාරම්මණය ඒ සමග එකට වැඩ කර සිසු චෛතසික ශබ්දාරම්මණය ගන්නට බෑ. රූපාරම්මණයම තමයි. යම් සිතක් ගත්තනම් ශබ්දාරම්මණය චෛතසික ශබ්දාරම්මණයම තමයි ගන්න. අනේක තමයි ඒකාලම්බන. ඒක වස්තුක කියලා කියන්නේ අපි වට කතා කළා කොටෙකුත් අපව වර්ධනය කරගන්න චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීව වස්තු, කාය වස්තු, හෘදේ වස්තු. වස්තු රූප 6යි. අපි කිය වස්තු කියනකොට වස්තු කියලා කියන්නේ යමක් පැවතීමට ආධාර වෙන යම් කිසි තැනක්. එතකොට චක්කු වස්තුවේ සිත් 46ක් වැඩ කරනවා කියලා අපි කියවනේ ප්‍රධාන වශයෙන් නම් චක්කු විඥාන සිත් දෙක. නමුත් ඒ ඇසුරු කරගෙන දිගින් දිගට යනකොට සිත් 46ක්. සෝත වස්තුවේ සෝත විඥාන සිත්. ගාන වස්තුවේ ගාන විඥාන සිත් දෙක පහළ. ජීව වස්තුවේ ජීව විඥාන සිත් දෙක පහළ. කාය වස්තුවේ කාය විඥාන සිත් දෙක පහළ. හෘදේ වස්තුවේ ඉතුරු සිත් 79. මතකයි. ඉතින් ඒ නිසා ඒ වස්තු කියලා කියන්නේ අන්නේ විදිහට. එතකොට මේ චිත්ත නම් සසම්ප්‍රයුක්ත. සම්ප්‍රයුක්ත කියනකොට ඒකයි. එතකොට දැන් අපි ගත්තොත් චක්කු වස්තුවේ චක්කු විඥාන සිත් පහළ වෙනවා නම් ඒ සිතේ පහළ වෙන පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මේ චෛතසික අතර ඒ වස්තු එක තමයි.
ඒ චෛතසික හතත් චක්කු විඥාන සිතත් එක්කලා චක්කු වස්තුවේම තමයි. ඒක තමයි ඒක වස්තු. සසම්ප්‍රයුක්ත කියන වචනේ තේරුම ඔන්න ඔය කාරණා හතරෙන් යුක්තයි කියන එක. සම්ප්‍රයුක්ත කියලා කියන්නේ ඔන්න ඔය කාරණා හතරෙන් යුක්තයි. කට උපදින, කට නිරුද්ධ වෙන, එකම අරමුණ ගන්න, එකම වස්තුවක උපදින. ඔන්න දැනට ඒක මතක තියා ගන්නට ඕනේ. සසම්ප්‍රයුක්ත කියනකොට චිත්තචෛතසික පමණයි ගන්න එකක් මතක තියා ගන්න. ඔන්න අපට කියනවා මේක නම් මේ ප ဋ ාණ ප්‍රකරණයේ හේතු ප්‍රත්‍ය පිළිබඳව නිර්දේශය මේ තියෙන්නේ. හේතු පච්චයෝති කියලා හේතු ප්‍රත්‍ය විස්තර කරලා හේතු ලෝභ ද්වේෂ මොහ අලෝභ ද්වේෂ මොහ කියන මේ හේතු සම්පයුක්තකානං ධම්මානං හේතු සමග එකට සම්ප්‍රයුක්තර උපාදේක නිරෝධා කියලා කිව්වේ. ඒ හේතු සමග එකට සම්ප්‍රයුක්ත වෙන ධර්මයන්ට ඒ වගේම සමුත්ථානානං ච රූපානං ඒ හේතු මුල් කරගෙන හටගන්න අපේ කර්මජ චිත්තජ රූප ඒව රූප වලට හේතු පච්චේන පච්චයෝ හේතු වශයෙන් උපකාර වෙනවා. චිත්තචෛතසික ධර්ම වලටත් රූප ධර්ම වලටත් කර්මජ චිත්තජ රූප වලටත් එක ප්‍රත්‍ය වෙනවා කියන එකයි උපකාර වෙනවා කියන එකයි ඉතින් අදහස් කරන්නේ මම හිතන්නේ තේරෙන්න ඇති. ප ဋ ාණ පාළි කියලා තියෙන එකයි. ඉතින් ඒකේ අර්ථය මේක දීලා තිනවා මම හිතන්නේ ඒක මම දැන් කිව්වනේ. අයම් රිපීට් කරන්න අවශ්‍ය කමක් නැහැ. දැන් ඒ මූලික සමස්තය දීලා ඊට පස්සේ අපට ඔන විස්තර එනවා. මම දැන් මේක කියනකොට ඔබ හොඳට පොත දිහා බලාගෙන ඉන්නට ඕනේ. මොකද පොත දිහා බලාගෙන හිටියේ නැත්නම් මදි. පොත දිහා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ පූර්ණ අවධානය මේ කාරණේට යොමු වෙනවා. ඒ නිසා පොත දිහා හොඳට බලාගෙන ඉන්නට ඕනේ. මේ දේශකයන් වහන්සේ දිහා නෙවෙයි බලාගෙන ඉන්නට ඕනේ. රූප උපදවන චිත්ත නම් අරූප විපාක දෙපස් විඥාන අන්න බලන්න. සිත් කීයද එතකොට? අරූප විපාක 4යි. දෙපස් විඥාන. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීව විඥාන, කාය විඥාන. කුසල විපාක, අකුසල විපාක වශයෙන් බෙදුනාට පස්සේ 10යි. එතකොට ඒවට රූපයේ තිබීමේ හැකියාවක් නැහැ. ඊළඟට අරූප ලෝකයේ කිසිම රූපයක් නැති නිසා අරූප විපාක ලැබෙන්නේ අරූප ලෝකයේදීමනේ. ඒ රූප උපදවීමේ හැකියාවක් නැහැ. මූලික සිද්ධාන්තවමයි. ඒවා ඉතින් ඔබට වැදගත්කමක් තියෙනවා. දැන් අරූප ලෝකයේ සියුම් රූප තියෙනවා. ඔය කතාන්දර ගොඩක් තියෙනකොට ඔබට මේ වගේ මූලික සිද්ධාන්තේ අනුගත්තට පස්සේ මොකද ඔය අරූප ලෝකේ රූප තියෙනවා කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන නෙවෙයි යම් කිසි කෙනෙක් අරූප ලෝකේ රූප නැහැ කියන්නේ පමණක් කෙනෙක් රූප නැහැ කියලා දැනගෙන ප්‍රත්‍යක්ෂ කරලා නෙවෙයි. ඒ නිසා අපට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න කල මේ මූලික සිද්ධාන්ත තුළ යාවි. රූප පොදවන චිත්ත කියලා කියන්නේ අරූප විපාක 4. ඒ වගේම දෙපස් විඥානයේ කියන මේ සිත් තුදුස 14යි. දෙපස් විඥානයට 10යි. අරූප විපාක 4යි 14යි. එතකොට ඒ ටික හැර සෙසු 570 කියන්නේ 75යි 14යි 89. ඒවා කියන ප්‍රතිසන්දියට අනතුරුව ලැබෙන භවාංගයෙහි පටන් එක් එක් චිත්තයාගේ උත්පාදක්ෂණයේ චිත්තජ රූප උපදවනවා. ඒකෙදි පැහැදිලිනේ ප්‍රතිසන්දි ගන්න මොහොතේ චිත්තජ රූප ඉපදවීමක් නැහැනේ. ප්‍රතිසන්දි ගන්න මොහොතේ උපදවන්නේ කර්මජ රූප පමණයි සුදුසු පරිදි. ඍතුජ රූප නැහැ, ආහාරජ රූප නැහැ. ප්‍රතිසන්දි ගන්න මොහොතේ චිත්ත ස්ථಿತಿ භංග ක්ෂණයන්හිදී රූප උපදවන්නට අසමර්ථ වෙති කියලා. ඒ කියන්නේ ඒතර චිත්තේ රූප උපදවන්නේ නම් උත්පාදක්ෂණ. ඉතින් ඒක දැන් ඔබට එහෙම කියලා දැන් ඔක ප්‍රත්‍යක්ෂ වෙනවද? يعني සිත් වලට ස්ථಿತಿ ක්ෂණයේදීවත් භංග ක්ෂණයේදීවත් රූප උපදවන්නට බෑ කියලා කියනවා. උත්පාදක්ෂණෙහි තමයි රූප උපදවන්නේ. ඒක ඔබට ප්‍රත්‍යක්ෂත් නෑ, අපට ප්‍රත්‍යක්ෂත් නෑ. ඉතින් ඒවා ප්‍රත්‍යක්ෂ වෙන්නේ අතට ලෞතර බුදුරජාණන් වහන්සේ. නමුත් අපි මේ යනවා අපට නමුත් සිත් රූප උපදවනවා කියන එක පිළිබඳව අපට ඕන තරම් හොඩුවවන් ගන්නට පුළුවන් නේද? දැන් අපටම දැනගත්ත හැකිනේ දැන් අපට තරහ වෙලාවට මුහුණ කෙනෙක්ට අපිම කණ්ණාඩියෙන් බැලුවොත් අපටම දැනගත්ත හැකි මොන කොච්චර වර්ණ රූපේ වෙනස් වෙලා නේද? ඒ නිසා ඒ විදිහට චිත්තය රූප උපදවනවා කියන එක පිළිබඳව අපට අදහස් ගන්න ඕන තරම් පුළුවන්කම චිත්තජ රූප මතු දැක්වේ කියලා. චිත්තජ රූප 15ක් තියෙනවා. එහෙම නැත්නම් උපචේ සම්පති දෙකත් එකතු කරාට පස්සේ 17ක්.
මේකේ කියනවා අරූප විපාක සිත් රූප නූපදවන්නේ අරූප භූමි බැවිනි කියලා කියනවා. එච්චරද කියලා අහනවා. එහිදී උපදින සසාලි සිත් රූප නූපද. කොට එහි ලැබෙන සිත් අපි ගත්තොත් ලෝභ සිත් 8ම වැඩ කරනවා. නේද? ඒ වගේ සිත් ගණන් හදා ගන්න අරූප ලෝකේ වැඩ කරන සිත් ඊළඟට සෝවාන් මාර්ග සිත ඵල සිත හැරෙන අනිත් සිත් ඔක්කොම වැඩ කරනවා. ලෝකෝත්තර සිත් ඊළඟට කාමසෝබන විපාක සිත් කාමසෝබන කුසල් සිත් ක්‍රියා සිත් වැඩ කරනවා. එතකොට ඒ සිත් අපි ගත්තොත් කාමාවචර ලෝකේ ඉම වැඩ කරනවා නම් රූප උපදවනවානේ. නමුත් අරූපාවචර ලෝකයේ සිත් පහළ වෙනකොට රූප ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. එකයි ඒ කිව්වේ සසාලිස් 30 මේ 46ක්ම තියෙනවා. ගණන් හදලා බලන්න අපි ඔය ඉස්සෙල්ලා කතා කළා කොයි සිත් කියලා. අරූප ලෝකේ පහළ වෙන සිත්. ප්‍රතිසන්දියේහි රූප නැති බැවින් රූප බීජයාගේම අවිද්‍යමාන භාවයකට හේතුයි කියලා කරා. ප්‍රතිසන්දි ගන්නකොටම රූපයක් නැහැ. ඉතින් අරූප ලෝකේ නාම ප්‍රතිසන්දිකයිනේ. අරූප ප්‍රතිසන්දිකයිනේ. දෙපස් විඥාන රූප නූපදවන්නේ ඒවා ධානාංග ඒ වගේ ධානාංග වැඩ කරන්නේ නැති නිසා කියලා. විතක්ක ਵਿਚාර ආදී වැඩ කරන්නේ නැහැ නේ සිත්වල. මේ දෙපස් විඥානයේ කියන සිත් 10 වැඩ කරන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන සිත් මේ චෛතසික 7 පමණයිනේ අපි කතා කරලා. එතකොට විතක්ක ਵਿਚාර ආදී වැඩ කරන්නේ ධානාංග රූප ඉදීවීමේහි විශේෂයි කියලා. බලන්න ඒ චෛතසික වල චෛතසික ප්‍රබලයි කියලා කියනවා රූප ඉදීමට. මම හිතන්නේ එච්චේදී තේරෙන්නට ඇති. මෙහෙමයි මේ කාරණා එකකට එකක් අර වෙන වූ කාරණා ඒකයි. දැන් අර බණ කතාවක් කියාගෙන යනකොට ඒ වගේ නෙමෙයි මේ කාර්ය වෙන වූ කාරණා. හැබැයි අර එක ප්‍රගුණ කරගෙන එන කෙනෙකුට මුල ඉඳලා මේ කාරණා ඔය ඉස්සලා කියවෙච්ච දේවල්. අන්න ඒක තමයි අභිධර්මයේ ස්වභාවය. මේ කාරණා පෙරත් කියවෙච්ච. ඒ නිසා ඒක යට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මුලින් කෙරිච්ච ඒවා පිළිබඳව තවත් දීර්ඝ විග්‍රහයක් විශ්ලේෂණයක් සුළු දෙයක් තමයි අපහු මේකට අමුතුවෙන් එකතු වෙන්නේ. ඒ නිසා ඒ ණය ක්‍රමයට එකතු වෙන්නේ සුළු දෙයක් තමයි. ඒ නිසා මම හිතන්නේ තේරුම් ගන්නට ඇති. තවද 15 කාම රූප ප්‍රතිසන්දි සිද්ද. අන්න බලන්න. දැන් ඔන්න ඒවත් Tamanට එකපාරටම තේරලා එනකොට 15 කාම රූප ප්‍රතිසන්දි සිත්. ඒ කියන්නේ ප්‍රතිසන්දි ලබාන දෙන සිත් තියෙනවානේ 19න් අරූපාවචර ප්‍රතිසන්දි 4 අයින් කරාට පස්සේ ඉතුරු වෙන සිත් ටිකනේ මේ කියන්නේ. කාමසෝබන 8යි. ඊළඟට අහේතුක ප්‍රතිසන්දි යුගලයයි රූපාවචර විපාක 5යි. ඒ ටික තමයි මෙතන මේ 15 කියන්නේ. 15 කාම රූප ප්‍රතිසන්දි සිද්ද රහතන් වහන්සේගේ චුතිසිතද රූප නොපදවයි කියලා. රහතන් වහන්සේගේ චුතිසිත රූප නොපදවන්නේ මොකද? ඊට මෙහාදී ඒ රූප ඉදීම නතර වෙන නිසා. අපි දන්නනේ කර්මජ රූප චිත්තක්ෂණ 17කට මෙපිටදී ඉදීම නතර වෙනවා කියලා තමයි. ඒ වුණාට කියන එසේවදු ඔහු භවාංග වශයෙන් චුති වශයෙන්ද පවත්නා විට රූප උපවදන බැවින් මෙහි නොහැර ගන්නා ලද්දේ කියලා කියන්නේ. රහතන් වහන්සේගේ චුතිසිත වශයෙන් වැඩ කරනකොට රූප නූපදවන එක ඇත්තයි. නමුත් ඒ සිතෙන් වෙන තවත් කෘත්‍ය කරනවානේ. භවාංග කෘත්‍ය ආදී අපි කියමුකෝ දැන් රහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ ප්‍රතිසන්දිගත උතුමන් වහන්සේ සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරක සිතෙන් කියලා. ඒතර ඒ උනාසයට චුතිසිත වශයෙන් වැඩ කරනකොට රූප නූපදෙව්වට ඒ සිතෙන් පුළුවන් පටිසන්ධි ගන්නට පුළුවන් භවාංග වෙන්නට පුළුවන් නේද? ඒ අවස්ථා තියෙනවානේ. අනේ අවස්ථාවවලදී ඒ රූප උපදිනවා. ඒ නිසා ඒ රහතුන් වහන්සේගේ කෘත්‍ය සිද්ධ කරන චිත්තක්ෂණය ඒ සිත ඒකාන්තේම රූප නූපදවනවා කියලා ගන්න බෑක ව්‍යතිරේකයි. කියන්නේ ඒක අනිත් අවස්ථාවවලදී අර ප්‍රතිසන්ධි ගන්න කෙනෙකුට දැන් රහතන් වහන්සේම කියනකො පෘතුග්ජනව හරි
යට මාර්ග ඵලලාභියෙකු හරි වශයෙන් උපන්නක් කියලා. එතකොට ඒ සිතත් එක්ක රූප උපදවනවානේ. එනිසා ධාතුන් වහන්සේගේ චුතිය සිද්ධ වෙනවා කියලා විශේෂිත සිතක් නැහැනේ. ඒ සිද්ධ වෙන්නේ තර කියන සිත් වලින්ම. මේ එක තමයි මේ කියන්නේ එසේ වුවද ඔව් ඒ රහතුන් වහන්සේ නමකගේ චුතිය සිද්ධ වෙන්න පුළුවන් සිත්යත්වත් එහෙම අපට කොහොම ගන්න පුළුවන් කාමසෝබන ඥාන සංප්‍රයුක්ත විපාකසිත හතරම ගන්නට රූපාවචර විපාකසිත හතරම ගන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙද පිරිනමන පාට පුළුවන් අරූපාවචර විපාකසිත හතරම ගන්නට අනේමයි අරූපාවචර ලෝකේ කොහොමත් රූප උපදවන්නේ නැහැ ප්‍රතිසන්දි ගන්න මොහොතේවත් ඒ සයක කොහොමත්ම ඉවත් වෙනවා ඊළඟ රූපාවචර ලෝකවල සහ කාමාවචර ලෝක දෙව්ලොවින් මනුලොවින් චුත වෙනකොට අර කියන කාමසෝබන ඥාන සංප්‍රයුක්ත සිත් වලින් චුතිය සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ වාගෙන් රූප උපදවන්නේ නැහැ. ඒක රහතුන් වහන්සේගේ චුතිසිත වශයෙන් වැඩ කරන අවස්ථාවේදී පමණක් අනිතන තේරෙන්නට ප්‍රතිසන්දි සිත් රූප නූපදවන්නේ වස්තු දුර්වලත්වයෙන් කියලා කියනවා. ඇතැම් හෝ සියල්ලන්ගේම චුතිසිත රූප නූපදවන්නේ ඒවයි කේචිවාද. ඇතැම් අය කියනවා කෙනෙක් කියන්නේ ඊළඟට බලන්න යට දැක්වුණු 570 සිත් අතුරෙන් අභිඥා වය නෙවෙයි අභිඥා ද්වය හැර සවිසිවදේරුම් අර්පණා ජවන් රූප උපදවනු පමණක් නොවේ ඉරියව් වලටද උපස්තම්භනය කරන්නේ කියලා කියන එක තවත් මාතෘකාවකට ආවේ. එනක් මේ චිත්තජ රූප ගැන නෙමෙයි කියාගෙන ආවේ. යට දැක්වුණු 570 සිත් අතුරින් කියන්නේ අරූපාවචර විපාක හතරයි දෙපස් විඥානයේ හැර අභිඥා ද්වය හැර අභිඥා ද්වය කියලා කියන්නේ අපිට ඉස්සලා කතා කරා පෘථග්ජන කෙනෙකුට යටමාර්ග ඵලලාභියෙකුට නම් කුසල අභිඥා චතුර්ථ ධානය සංප්‍රයුක්ත වෙච්ච කුසල අභිඥා. එතකොට රහතුන් වහන්සේට ඒ වගේම ක්‍රියාභිඥා ඒ දෙක හැර සවිසිවදේරුම් අර්පණා ජවන් රූප උපදවනට පමණක් නොවේ කියලා. සවිසිවදේරුම් අර්පණා එතකොට සවිසිවදේරුම් අර්පණා ජවන් කියනකොට 26ක් අර්පණා ජවන් මතක් කරගන්න. අර්පණා ජවන් කියනකොට රූපාවචර 15යි රූපාවචර 12යි. හරි මේ ගන්න වැරදි. රූපාවචර කුසල සහ ක්‍රියා නේද? අරූපාවචර කුසල සහ ක්‍රියා සහ ලෝකෝත්තර 8යි. එතකොට ගාන එනවා නේද? ගාන හදලා බලන්න රූපාවචර 10යි, රූපාවචර 8යි, 8යි අතන ලෝකෝත්තර 8යි. එතකොට 26යි. අර්පණා ජවන් කියන්නේ ඒවා කියනවා ඉරියව් වලටත් උපස්තම්භනය කරනවා කියලා කියනවා. ඉරියව් වලටත් ඒක සිද්ධ වෙනවා. මේ ඉරියව් පවත්වන්නත් පුළුවන් ඒවා. මේ ඉරියව් වශයෙන් ගත යුත්තේ ගමන හැර ඔන්න තවත් එක විශේෂත්වයක්. මොකද ගමන් කරමින් ධානය කියන්නට පුළුවන් කමක් නැහැ. ගමන් කරන ඉරියව්වෙන් බෑ කියන්නේ. අද වශයෙන් ප්‍රථම ධානයේවත් ගමන් කරමින් කාය විඤ්ඤාති වචී විඤ්ඤාති සිද්ධ වෙන්නේ නැහැනේ. නිසා එකයි එතනදී එහෙම කිව්වේ. මේ කියන්නේ සෙසු හිටගෙන ඉන්න ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව සැතපෙනී මේ ඉරියව් තුල ඒකාත්මීනේ ඒකාග්‍රතාවක් තියෙනවනේ ඒ විදිහට පුළුවන් ක්‍රම තියෙනවා. ගමන විඤ්ඤාතියේ ඇතුළත් බැවිනි. ඒ කියන්නේ එතකොට විඤ්ඤාති රූප නැහැ ධානයත් එක්කලා එක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආය විඤ්ඤාති වචී අර්පණාජවන් විඤ්ඤාති නූපදවන්නේ. ඒකට තවදුරටත් ඒක තහවුරු කරනවා. අර කියපු සවිසි අර්පණා ජවන් වලට පුළුවන් කමක් නැහැ අර කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන ඒ රූප උපදවන්නට බෑ. වත්තපන කාමාවචර ජවන අභිඥා යන ඔන්නවා ඊට වැදගත් වෙනවා අර වචන කඩලා ගන්න ඕන තැන් වල ඡේදයකදී ඔබ ගන්නට ඕනේ. නැත්නම් දැන් මේක එකපාර කියවගෙන
වත්තපන කාමාවචර ජවන අභිඥා හරි එහෙම ගන්න එපා. එතකොට අර මොකක්වත් තේරෙන්නේ. වත්තපන කාමාවචර ජවන අභිඥා යන විඤ්ඤාතිද උපදවන්නේ. මෙන්න මේ ටික විඤ්ඤාති. වත්තපනෙන්නුයි කාමාවචර ජවන වලිනුයි අභිඥා වලිනුයි මෙන්න මේ විඤ්ඤාතියක් කරන්න පුළුවන් කියලා කියනවා. මොකද කරනවනේ ඉතින් අභිඥාලාභී පහස කරනවා කියලා කියන්නේ. නේද? වත්තපන නම් මනෝද්වාර වර්ජනීය. කාමාවචර ජවන නම් අකුසල් 12 කාමාවචර කුසල් 8 මහා ක්‍රියා 8 හස්තෝත්පාදය යන මේ ටික තමයි එතකොට ගාන හදලා බලන්නකො. කාමාවචර ජවන ගාන කියන්නේ. ගාන හදලා බලන්න වත්තපන කාමාවචර ජවන කියනකොට අකුසල් 12යි කාමාවචර කුසල 8යි 20යි මහා ක්‍රියා කාමසෝබන වල මහා ක්‍රියා 8යි 28යි හේතුත්පාදේ 29. කාමජව 29 කියලා අපි නිතර කතා කරපු මාතෘකාවක්. අභිඥානම් පංචම ධාන කුසලහා එම ක්‍රියායි. ඒක චතුර්ථ ධාන කියලා යම් තැනක අපි කිව්වට ඒක කිසි වරදක් නැහැ. මොකද අංග සමතාවනේ. චතුර්ථ ධානයේ පංචම ධානයේ උපේක්ඛා ඒකාග්‍රතාවනේ. සැකයක් නැහැ. පංචම ධානය කියන්නේ අර රූපාවචර ක්‍රමයට ගියාට පස්සේ පස්වෙනි ධානයේ විදිහට ගන්නවනේ. අර චතුස්ක ක්‍රමයට ගියාට පස්සේ චතුර්ථ ධානයේහි හේතු උපේක්ඛා ඒකාග්‍රතාව. පංචක ක්‍රමයට ගියාට පස්සේ මන්ද ප්‍රඥා විදිහට ගියාට පස්සේ පංචම ධානය කියලා ගන්නවා. ඊළඟට කියනවා කාමාවචර ජවන නම් කිව්වා අභිඥානම් පංචමඥාන ක්‍රියා කුසල් සිතයි කුසල් නම් යක මාර්ගඵලලාභීන්ට සාපෝඥන පිටේ ඉස්සන කිව්වා ක්‍රියාව රහතුන් වහන්සේට. මේකෙන් කියනවා විඤ්ඤාති නම් කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. අපි කිව්වා කියන්නේ විඤ්ඤාති උපදවනවා කියලා කියවනේ. ඒක නිසා තමයි මෙතන උපදින්න කලේ. සෝමනස්ස ජවන තෙලෙස සිනාද උපදවයි කියලා. අෂ්ටෝත්පාදේ කරන්න පුළුවන් කියලා. සෝමනස්ස ජවන තෙලෙස කියලා කිව්වට පස්සේ සෝමනස්ස ජවන තෙලෙස කුසල වලක් තියෙනවා නේද? ඒ ටික කාම සෝමනස්සාගත ditthිගත සම්ප්‍රයුක්ත කරන එකයි ditthිගත විප්‍රයුක්ත කරන එකයි 4යි. ළඟට කාමසෝබන වල එනවනේ කුසල පැත්තෙන් 4යි ක්‍රියා පැත්තෙන් 4යි. සෝමනස්ස ජවන් තෙලෙස නම් ඔන්න විස්තර කරනවා. බලන්න අපි හිතලා අනේක තමයි වැදගත්. අපි හිතලා ගන්න. පල්ලෙහායක විස්තර කරනවා ඒකෙම එල්ලිලා යන්නට එපා. අපි එතනදී පල්ලෙහා නොබලා කල්පනා කරලා ගන්න ඒක ලොකු දෙයක් වෙනවා තමයි. අපි එහෙම තමයි කරන්නේ. මේ කියපුවකද. මොකද අපි ඉගෙනගත්තු කොටස්නේ. තනියෙන් කල්පනා කරලා ගන්න යට තියෙන පොතේ. පොතේ තියෙන එක බලන්න ඉස්සෙල්ලා තනියෙන් කල්පනා කරලා ගන්න. ඒක ලොකු අභ්‍යාසයක් වෙන තමන්ට පහසුවක් ඉදිරියට යන්න. මේ කියන්නේ ලෝභ මූලික සෝමනස්ස කුසල 4ය, සෝමනස්සාගත කාමාවචර කුසල 4ය, එසේම සෝමනස්සාගත කාමාවචර ක්‍රියා 7. ඊළඟ හස්තෝත්පාද. ඒ කුසල කුසල 8න් පෘතුජන උදවියද ditthi විප්‍රයුක්ත කුසල 4න් සෝමනස්ස කුසල 4න් චෛක්ෂයෝද ditthi විප්‍රයුක්ත ගත එතකොට යට මාර්ගඵලලාභීට ditthi සම්ප්‍රයුක්ත සිත් පහළ වෙන්නේ නැහැ නේ. නිසා ditthi විප්‍රයුක්ත සෝමනස්ස 4 නිසා සෝමනස්ස කුසල 4 යට මාර්ගඵලලාභීද ක්‍රියා ටිකින් රහතන් වහන්සේලාද සිනාසෙනවා. ඒකෙත් කියනවා හස්තෝත්පාදයේ ලොකු අරමුණු වලනේ බොහොම ස්වල්ප අරමුණු ඕලාරික එකකදී නෙවෙයි සිව් අරමුණකදී ඇති
ඍතු නම් සීතෝෂ්ණ සංඛ්‍යාත තේජෝ ධාතුවයි. ඍතුව කියලා කියන්නේ සීතෝෂ්ණ දෙකට. එන මොකක්ද ඍතුව? ඒ ස්ථಿತಿ પ્રાપ્ત වූයේ කියන්නේ තිතික්ෂණයටපත් වූයේ වචනට බයනවා. තිති අවස්ථාවේ පැවතුනේ ආධ්‍යාත්මික බාහිර කියන මේ දෙපැත්තෙම රූප උපදවනවා කියලා සත් සවිඥානික සහ අවිඥානික. ඒ කියන්නේ සත්වයා කියන මේ පදාර්ථය තුළ සහ බාහිර ලෝක. සීතෝෂ්ණ බාහිර තියෙනවා. දැන් අපි කර්මජ රූප කීවා, චිත්තජ රූප කීවා, දැන් ඍතුජ කොටස් තමයි ඇවිල්ලා තියෙන්නේ. රූප උපදවන ප්‍රත්‍ය හතරයිනේ කර්ම, චිත්ත, ඍතු, ආහාර. සුදුසු පරිදි නම් ලැබෙන පරිදි විස්තර කරන අජ්ජත්තික సంతානයේ සත්වයා කියන මෙහි උතුජ කලාප හතරම ලැබේ කියලා. උතුජ කලාප හතරක් ඉදිරියට විස්තර කරනවා. බාහිරයේ සුද්ධට්ටක සද්දනාව. එතකොට බාහිරයට ගත්තොත් එහෙම සුද්ධාෂ්ටකේ හැමතැනම පවතිනවා නේද සද්දනාව. සද්දයක් බාහිරව පවතිනවා. ගහ කඩන් වැටෙනවා කියලා කියන්නේ. එතකොට මොකද්ද? සද්දනාවකේ පඨවි ආපෝ තේජෝ වායෝ අන්නගන්ධ රසෝජා සද්දරූප. සද්දනාව නවකය කියලා කියන්නේ නවයේ කොටස. උතුජ රූප සහ උතුජ කලාප මතු දැක්වේ කියලා දැන් මේක අපිට කිව්වේ නෑ. මේ කිව්වේ සවිඤ්ඤා අජ්ජත්තික సంతානයේ උතුජ කලාප හතරම ලැබේ කියලා කියවනේ. ඒක දැන් මෙතන විස්තර කරපු නැති නිසා කියනවා උතුජ රූප සහ උතුජ රූප කලාප මතුවට විස්තර කරනවා කියලා. සැකදී කලබල වෙන්න අවශ්‍ය කරන්නේ. හතරම ලැබෙනවා කියලා කිව්වට ඊළඟ ආහාර කියන ඕජාව කියලා කියනවා. ඒ ඕජා නම් වූ ආහාර අනුභව කරන කාලයේ tempat වීම ආහාර සමුත්‍රාණ රූප උපදවනවා කියලා. දැන් ආහාර ගත්තට පස්සේ රූප කලාප ඕජාව නිෂ්පාදනය. ඔය කියන්නේ tempat වූයේ කියලා කියන්නේ ස්ථಿತಿ අවස්ථාවද ආහාර රැඳගෙන තිති අවස්ථාවට ගිහින් උපදින අවස්ථාව නෙවෙයි. ඒක ඉස්සෙල්ලා තිති ක්ෂණේ තමයි ඒ කියන ඕජාව උපදින. ඕජා නම් කර්ම සමුත්ථානාදී වශයෙන් චතුර්විධ ආධ්‍යාත්මික ඕජා. ඕජාව එතකොට කර්ම සමුත්ථානාදී කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතරෙම ඕජා රූපේ නිෂ්පාදනය කරනවා. අසිත, පීත, කායිත, සායිත. සාහිත නෙවෙයි සාහිත. අසිත කියලා කියන්නේ කන ලද, රස විඳින ලද කියලා ගමු. පීත බොන ලද, කායිත කෑලි කඩලා කන ඒවා. සායිත රස විඳින චතුමදුර එහෙම වාගේ. චතුමදුර බත් කනවා කන්නේ නැහැ නේ. ඒක බුලත් කොලයක දාලා බොහොම පොඩ දිවේ කාගෙනනේ වකදානේ. එක සායිත කියලා. අසිත, පීත, කායිත, සායිත වශයෙන් චතුර්විධ වූ බාහිරගත ඕජාව දෙආකාරයකට බෙදලා ආධ්‍යාත්මික ඕජාවයි බාහිර ඕජාව. චතුර්විධ වූ ආධ්‍යාත්මික ඕජාව ඊළඟ චතුර්විධ වූ බාහිර ඕජාව. මේ දෙවදෑරුම් ඕජාම සංසර්ග වශයෙන් කියන්නේ එකට එකතු වීම වශයෙන් ලබන ලද උපස්තම්භ ඇත්තේම ආහාරජ රූප උපදවනවා. ඉතින් ඒක එන්න වෙලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ඕජාව සංසර්ග වශයෙන් ලබන ලද උපස්තම්භ. එතකොට එකට එකක් මිශ්‍ර වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි ආහාරජ රූප උපදවනවා කියලා අනුභව කළ කාලයේ කිව්වේ ඒකයි කියලා කියනවා. අර අනුභව කළාට පස්ව ස්ථಿತಿ අවස්ථාවේදී කියලා කියනවා. එතකොට ඉතින් අර සංසර්ගයේ මිශ්‍ර වීම සිද්ධ වෙලා මේ අනුභව කරන කාලයයි කියන ලද්දේ බලවත් අවස්ථාවයි කියනවා. නැත්තම් නිරන්තරයෙන්ම දැන් මෙහෙමනේ. දැන් ආහාරයක් දැන් නිකන් තනකොළ එළිය තියෙනවා කියන්නකො. හැබැයි තනකොළ හරකක් කෑවට පස්සේ මොකද වෙන්නේ? නේද? දැන් අපේ බත් පිඟාන එළිය තියෙනවා කියන්නකො. මේ බත් පිඟාන කෑවට පස්සේ ඇතුලේ මොකද වෙන්නේ? විශාල පිලිස්සීමක්, දිරවීමක් වෙනවා. එතකොට තමයි ආහාරජ රූප ප්‍රබල වශයෙන්
ක්‍රියාත්මක වෙලා ශරීරයට ඒ අවශෝෂණය කරගන්න. ඒ කියන්නේ මෑණියන් වැළඳූ ආහාරය ගැබහුන් දරුවාගේ ශරීරයට පැතිර රූප උපදවනවා. ඒ අවශෝෂණය කරගන්නවා. එසේම ඇඟ ගැල්ලූ ආහාරද රූප උපදවන. එකත් පැහැදිලි නේද? පැහැදිලි දෙයක් නේ. ඇඟේ ගෑවට පස්සේ රූප උපදවනවා. ඒක ඔක අපේ ඔය ධර්මයේ සඳහන් වෙන්නේ දැන් කෙනෙක් ගැප් ගන්නක් තියෙනවානේ. ගැප් ගන්න දිට්ඨ මංගලිකාවට මහෞෂධ පඬිතුයෝ නේද? මෛත්‍රී සේවනය කරන්න කියනකොට අර පණිවිඩයක් දුන්නානේ දේවතාවෙක්. එහෙනම් ඒ නියමිත කාලයට ඒ කාන්තාවගේ දිට්ඨ මංගලිකාවගේ අර නැබ පිරිමදින්න කියන. එතකොට පිළිසිඳ ගත්තානේ. ඒක ස්පර්ශේනොත් පිළිසිඳ ගන්නවා. එතකොට ඉතින් ආහාරයක් ශරීරගත වෙනවා කියන එක කවර කතාවක්ද? ඇඟ ගැල්ලූ ආහාරද රූප උපදවන්නේ කියලා කිව්වේ. ආහාරය මුඛයේ ලැබූ ඇසිල්ලෙහිම රූප 8ක් උපදවන බවද සැපීමේදී එක් එක් බත් තුලකින් රූප 8 උපදවනවාද කියලා ඉතින් ඔය හරි එක කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක නම් එහෙම නැහැ. ඉතින් ඊට මෙහා පැත්තේ මහා ප්‍රඥයෝ එහෙම කියලා තියෙනවා. සංඛ්‍යාත්මකව කියනවා කියන එක නම් ඉතර දාර්ශනිකද මම දන්නේ නැහැ. ඉතින් කියන්නේ ආහාරය මුඛයේ ලැබූ ඇසිල්ලෙහිම රූප 8ක් උපදවන බවද සැපීමේදී එක එක බත් තුලකින් රූප 8 බැගින් උපදවනවා කියලා කියනවා. ඕජා රූප 8 බැගින්. ඒකට ඒව හරිය සංකීර්ණ එහෙම කියන සංඛ්‍යාත්මකව කියනකොට සංකීර්ණ. කර්මාදී චතුර්විධ රූප සංඛ්‍යා අර ඉස්සලා කියන ඉදිරියට අපි කියලා දෙන්න සංඛ්‍යාත්මකව කියලා. මොන දැන් ඒක විස්තර කරනවා. යට දැක්වුණු 8 රූපාතුරින් හදේ රූපය, ඉන්ද්‍රිය රූපය, ඉන්ද්‍රිය රූපයෝ කර්මජයෝමය කියලා කියනවා. හදේ රූපයේ හෘදය වස්තු. ඉන්ද්‍රිය රූපය කියේ චක්ඛුන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගාහනේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉච්ඡේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය. එතන 8යි. හදේ රූපයත් එක්කලා 9යි. ඔය ඉන්ද්‍රිය බලන්න දැම්ම අපි විස්තර කරපු ටික මෙතන යටින් තියෙනවානේ. හදේ නම් හෘදේ වස්තු. ඉන්ද්‍රිය නම් චක්ෂුර ආදී පංච ප්‍රසාද සහ ස්ත්‍රී භාව, පුරුෂ භාව සහ ජීවිතින්ද්‍රිය. එතකොට මේකේ තියෙනකල් බලන් ඉන්නට එපා. උඩින් කියනකොටම තමයි මතක් කරලා ගන්න. ඒක ලොකු තමන්ට පහසුවක්. මේ රූප නාමයේ කර්මය හේතුවෙන්ම හට ගන්නවා. චිත්ත ඍතු ආහාර හේතුවෙන් හටගන්නේ නැහැ කියලා. සිත ප්‍රසන්න කාලි මේකේ සීත කියලා තිබෙක රස කරගන්න රස කරගන්න සිත ප්‍රසන්න කාලි ඉන්ද්‍රයන්ගේ ප්‍රසන්නත්වයේ සිද්ධ විය හැකියි කියන. ඒක පැහැදිලි නේද? මෙතන ඉන්ද්‍රිය කියනකොට චක්කු ආදී ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය කියනකොට ඒක ඉතින් දිවස්ලාභියට හසු වෙන්නේ. නමුත් ඒ අසුර කරන සසම්බාර චක්ෂුව ගත්තට පස්සේ ඒක ප්‍රසන්න වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට අරක නොපෙරුණාට චක්ෂු ප්‍රසාදයට ප්‍රසන්න වෙනවා. ඒ වගේ තමයි සසම්බාර සෝතය, ගාහනය, ජීවහා, කාය මේවත් ඒ වගේ සසම්බාර කියන එය පිරිසුදු වෙනකොට ප්‍රසන්න වෙනකොට ඒ කියන්නේ චක්කුසෝත ගාහන ජීවහා කාය කියන මේ ප්‍රසන්න රූප ප්‍රසන්න වෙනවා තමයි මේකෙම කියලා දුන්නේ. ඒක ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් මොකද ප්‍රසාද රූපේ පවතින්නේ තර සසම්බාරයේ තුලමනේ. ඒ නිසා එහෙම ගන්න ඕන. චිත්ත ඍතු ආහාර හේතුයෙන් හට නොගන්නේ කියලා. එතකොට මේ රූප නාමය චක්කුසෝත ගාන ජීවා කාය ඉන්ද්‍රිය පුරුෂින්ද්‍රිය ජීවිතේන්ද්‍රිය හෘදේ වස්තු රූපේ කියන මේවා චිත්ත ඍතු ආහාර කියන ඒවාගේ හටගන්නේ නැහැ. ඒකාන්තයෙන්ම කර්මයෙන් තමයි. එහෙම පුළුවන් නම් ඉතින් ඇස්සන්ද කෙනාට
භාවනා කරලා ඇස් ලැබෙන්න ඉපෑනේ. ඇසෙන්ද කෙනාට බෙහෙත් වර්ග කරලා උපත්යෙන් අන්දන හදන්න පුළුවන් වෙනට ඕනේ. ඇසෙන්ද කෙනාට හොඳ ආහාර දීලා ඇස් ගන්න එහෙම බෑනේ. එහෙත් ඉන්ද්‍රිය චිත්තජ නෙමෙයි කියලා. මේ චිත්තජ රූප නිසා ඒ සසම්බාර චක්ෂු ආදී ප්‍රසන්න වෙනවා. නමුත් චක්කු ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය රූප 8ක් හෘදේ වස්තු රූපයත් චිත්තජ නෙමෙයි එක්පන්තෙම කර්මජ සම්බන්ධයක් තියෙනවා එකින්. මේක කර්මජ රූප උපුල්පියුම් මෙන්ද කර්මයේ එහි බීජ මෙන්ද ඒ කියන්නේ කර්මජ රූප උපුල්පියුම් ජලජ පැලෑටි මෙන්ද කර්මයේහි බීජමෙන් අන්න බීජෙන්නේ හටගත්තේ එතකොට ඒක කර්මජ රූප කියන්නේ චිත්ත ඍතු ආහාර ජලය මඩ ආදී මෙන් එතකොට උපකාර වෙන ආකාරනේ චිත්ත ඍතු ආහාර කියන ටික උපකාර වෙන කොහමද ජලය සහ මඩ මේ එතකොට බීජය ඒක තමයි කර්මය අන්නේ විදිහට තේරුම් ගන්න කියලා දැන් අපේ චක්කුසෝත ගාන ජීවා කාය ආදී මේවා මේ බීජේවා එතකොට අර සසම්බාර පඨවි ආපෝ තේජෝ ආදී ඒවත් උපකාර වෙනවා අර මඩ ආදී පිලේ තියෙන අර ජලජ පැලෑටි වලට උපකාර වෙනවා එකක් ප්‍රසන්න කාලි අන්‍යයන්ගේ ප්‍රසන්නත්වයේ සිද්ධ වෙනවා කියලා ගන්නවා සහචාරිත එකට හැසිරෙන බැව් චක්ෂු ප්‍රසාදයයි සසම්බාර චක්ෂුව එකක්නේ පවතින්නේ නේද සසම්බාර චක්ෂුව ගලවලා විසික කරොත් චක්ෂු ප්‍රසාදයට පවතින්නට බැහැනේ අනේ විඤ්ඤාති ද්වේ චිත්තජමයි කියලා කියනවා කාය විඤ්ඤාති වචි විඤ්ඤාති චිත්තජමයි කියලා කියනවා විඤ්ඤාති ද්වේ වන පල්ලේ විස්තර වෙනවා ඒ චිත්තයෙන් හට ගන්න බැවින් කියනවා කර්මයෙන් ඍතුයෙන් ආහාරයෙන් හටගන්නේ නැහැ කියලා කියනවා කාය විඤ්ඤාති වයි කර්මජ රූප චිත්තජ රූප ගන්නකොට ඒකාන්ත වශයෙන් කර්මජ රූප 9යි ඒකාන්ත වශයෙන් චිත්තජ රූප 2යි ඒකාන්ත ඍතුජ රූප නැහැ ඒකාන්ත ආහාරජ රූප නැහැ ඔය මේ ඒකාන්ත අනේකාන්ත කියලා කියන්නේ ඒකාන්ත කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් පමණක්ම හට අනේකාන්ත කියලා කියන්නේ ඒ ප්‍රත්‍ය වගේම තවත් ප්‍රත්‍යයන් හට ගන්නවා නම් එක ප්‍රත්‍යයකින් හරි ඒකට කියන අනේකාන්ත. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ටිකට කියන අනේකාන්ත කියලා. මොකද ඒ කර්ම චිත්ත ඍතු ආහාර කියන හතරෙන් හට ගන්නවා. ඊළඟට ලෞතා මුදුතා කම්මඤ්ඤතා ඒත් ඒවා. එක චිත්ත ඍතු ආහාර කියන තුනෙන් හට ගන්නවා. ඒවා අනේකාන්තයි. කාය විඤ්ඤාති විඤ්ඤාති වචි විඤ්ඤාති එක ඒකාන්තයි ඒකාන්ත රූපය කියන්නේ චිත්තජ වශයෙන් පමණමයි කර්ම ඍතු ආහාර ප්‍රගන්නේ ශබ්ද චිත්තජ හා ඍතුජ ශබ්ද රූපේ චිත්තජයි ඍතුජයි අපි මේ කතා කරනකොට ශබ්ද රූපේ චිත්තජයි එතකොට ගහ කඩාගෙන වැටෙනවා ඍතුජයි අපි කොටයකට ගහනවා චිත්ත ඍතු දෙකෙන් හට ගන්නවා දෙකේම උපකාර ඔය කියන්නේ සවිඥානික ශබ්ද චිත්තයෙන්ද අවිඥානික මේඝ ශබ්ද ආදී කොටමේ ගුරුම් ශබ්ද ආදී ඒවා නිදිකණ්ඩ සූත්‍රයේ සුවන්නතා සුසුරතා ආදි වශයෙන් කියලා තියෙනවා නේ මනා වර්ණයක් පිටනවා වගේ මේක නම් ගැටලුවක් නෑ සුසුරතා සුවන්නතා සුසුරතා කියන්නේ මනා ස්වරයක් මනා හඬක් පිටන්නේ කර්මයෙන් කියලා තුන දාන ඵල වශයෙන් කියලා එහෙත් ඒ කර්මජ නොවේ ඒක මෙහෙමයි මනා හඬක් පවතින්නට කර්මජ නෙවෙයි නමුත් ඒකේ බලපෑමක් තියෙනවා එතකොට මේක කියන්නාවේ මේ කටහඬ කියනකොට එක චිත්ත ඍතු කියනකොට දැන් මේ නිදිකණ්ඩ සූත්‍රයේ සඳහන් වෙනවා මේක මෙතෙන්ද දැන් මේ මත ભેදයට පුදු දෙන්න පුළුවන් නිසා දැන් නිදිකණ්ඩ සූත්‍රයේ කියනවානේ සුවන්නතා සුසුරතා සුසංකාන ස්වරූපතා ආදිපච්ච පරිවාරෝ සබ්බ මේතේන ලබ්ධති කියලා
ඒ කියන්නේ පෙර කරපු පිනෙන් තමයි මනා වර්ණයක්, මනා ස්වරයක්, ප්‍රධානත්වය, පිරිවර සම්පත්තිය සියල්ල ලැබෙන්නේ කියලා. දැන් මේක කියවනේ ශබ්ද රූපේ චිත්ත ඍතුජයි කියලා. අන්න ඒකයි. දැන් මෙහෙමයි. චිත්ත ඍතු තමයි ඒ ශබ්දය. නමුත් ඒ ශබ්දයේ හඬ, ශබ්දේ වෙනයි, ශබ්දේ මිහිරියාව වෙනයි. අනේ ශබ්දයේ මිහිරියාව පරිවාරයිනේ ශබ්දයට. ආන්න ඒකයි මේ කියන්නේ. එතකොට ඒක ලැබීමට ඒ ශබ්දයේ මිහිරි ශබ්දයක් ලැබෙනවා. ශබ්දයෙන් නම් කතා කරන්න කාටත් ලැබෙනවා. හැබැයි මිහිරි ශබ්දයක්, ඒ ශබ්දේ මිහිරි කරන්නට බලපාලා තියෙන්නේ අර වාක්සු චරිතය පුරුදු කිරීමේ කුසල. ඒක ඒ විදිහට තේරුම් ගන්නට ඕනේ. ලෞතා මුදුතා කම්මයිතා කියන රූප තුන ඍතුයෙන්ද චිත්තයෙන්ද ආහාරයෙන්ද හටගන්නේ කියලා. ඒකෙන් හටගන්න. කර්මයෙන් හට නොගනී කියලා. සහැල්ලු බව, මෘදු බව, ඇක්ටිව් බව. කායික වශයෙන් පවතින ක්‍රියාශීලී බව. අනේ. එතකොට ඒ ටික කියනවා චිත්ත ඍතු ආහාර කියන එකේ හටගන්න. අපට හිතා ගන්න පුළුවන් නේද? සාමාන්‍ය හිත උද්‍යෝගයෙන් ඉන්නකොට ඕනම දෙයක් කරන්න පුළුවන් නේ. ඍතුවත් එහෙමනේ. දැන් ඍතුව සෞම්‍ය කියනකොට එක ක්‍රියාකාරීනේ, කම්මැලි හිතෙන්නේ නැහනේ. ආහාරයත් ඒ වගේ නේද? ඊට ගැළපෙන ආහාරයක් ගත්තොත් එහෙම ඇඟේ තියෙන උදාසීන බව ඇති වෙන එකක් නෙවෙයි, ක්‍රියාකාරී බව. දැන් ඔය සමහර ආහාර ද්‍රව්‍ය වගේ තියෙනවානේ. දැන් අපි කැෆේන් නේ, ඒකක් බීවට පස්සේ ඒකක් බීවට පස්සේ ලොකු ප්‍රබෝධ වීමක් වෙනවානේ. කැෆේන් වැඩි බීම වර්ගයක් ගත්තට පස්සේ ඔය ක්‍රීඩකයෝ පාවිච්චි කරන රෙඩ් බුල් වාගේ, රෙඩ් හෝස් වාගේ තියෙන ඒවා ගත්තට පස්සේ බලන්න. එතකොට ඒකෙන් කියන්නේ ආහාරයක් නේ. එතකොට බීමක් වුණාට ඒකත් ආහාරජ රූප සමය නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒකෙන් අර කියන කම්මඤ්ඤතා රූපය අවිනිභෝග රූප සහ ආකාශ ධාතුව කර්මාදී සතරෙන්ම හටගන්නේ. කොච්චරක් කතා කරලා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ ආකාශ හතරෙන්ම හටගන්න ආහාර කියන චතුජ රූප කියලා. අවිනිභෝග රූප නම් අනුපලයේ විස්තර. ඒ චතුජයි කියන්නේ, චතු කියන්නේ හතර, ජ කියන්නේ හටගන්න. හතරෙන්ම හටගන්න. තිජ කියන්නේ, ති කියන්නේ තුන, ජ කියන්නේ හටගන්න. ද්විජ කියන්නේ, දැන් ද්විජ කියන්නේ කුරුල්ලට දෙපාරක් උපදින නිසා ද්විජ. එතකොට ඒ කියන්නේ විතරේ, දෙවනුව විතරේ පිපිරලා බිහිවි. ඒකජ කියන්නේ එක. දැන් අපිට ගත්තොත් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ආදී වශයෙන් ඒ රූප 9 ඒකජ කියන්නේ. එයාට කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති ඒකජ කියන්න පුළුවන්. මොකද චිත්තේ පමණක් ඒ දෙක. අර 9 කර්මයෙන් පමණක්. එයාට ඒකජ කියලා කියනවා. ලක්ෂණ රූප කර්මාදී අතුරින් කුමකිනුදු හට නොගන්නේ කියලා කියනවා. ලක්ෂණ රූප. උපචේ සම්පති ජරතා අනිච්චතා. මොකද අර රූප වලම ලක්ෂණ නිසා එකට ලක්ෂණ රූප කියන්නේ. ලක්ෂණ රූප නම් උපචේ සම්පති ජරතා අනිච්චතායි. මෙසේගත් කල්ලි කර්මජ රූප සියල්ල අටලොසකි. මතක් කරගන්න කොහොමද හදාගන්නේ? චක්කුන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගාහනේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, හෘදය වස්තු රූපේ 9යි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ ආකාශ රූප 9යි. එකතු 18යි. උපචේ සම්පති දෙකත් එකතු කරොත් කර්මජ රූප 20යි කියලා ගන්න. දැන් මෙතන මේ දෙක එකතු නොකොට 18යි කියලා මේ අරගෙන. ඔන්න මම කියපු ටික යට තියෙනවා. ඉතින් ඒ වර මම කිව්වා වාගේ ඔබත් දැනගන්නට කටපාඩම් කරලා පහසු වෙන්න තියාගන්න. හැමදාම පොත් පෙරලා කර්මජ රූප 20 මොකද කොහමද, නැත්නම් කර්මජ රූප 18 කොහමද කියනකොට පොත් පෙරලා කරන්නේ කිව්වොත් හරියන්නේ නැහැනේ. හරි ලේසි. මතක තියාගන්න එක චක්කු ඉන්ද්‍රිය ආදී වශයෙන්. චිත්තජ රූප සියල්ල 15. එනම් ඒකාන්ත චිත්තජ රූප දෙකයි තියෙන්නේ. ශබ්ද ලහුතාදී 3 බලන්න ගන්න හදලා. විඤ්ඤාති රූප 2යි ඊළඟට ශබ්ද රූපයයි ලහුතාදී 3 කියන්නේ
ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන. අවිනිබ්බෝග රූප පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ රූපය. එතකොට ආන්නේ තුනට පස්සේ එන්නේ ටික තමයි කියන චිත්තජ රූප. එතකොට 15යි. උපචේ සාන්ත දෙකත් එකතු කරගත්තොත් 17ක් විදිහට තමයි. ඒ පල්ලේ රූප ටික තියෙනවා සුත්තාෂ්ටකය. ඍතුජ රූප සියල්ල තෙලස. ඍතෙන් හටගන්න රූප සියල්ල 13යි. එනම් ශබ්ද රූපය ලහුතාදී තුත්තිකේ කියන්නේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා. අවිනිබ්බෝග රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ආකාශ රූපය. එතකොට ඒ ඔක්කොම 13යි. උපජේ සම්පත එකතු කරලා ගත්තොත් 15යි. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ආකාශ ශබ්ද ලහුතා මුදුතා කම්මඤ්ඤතා නම්බර් 7. ආහාර රූප සියල්ල 12යි කියලා කියනවා. ආහාරජ රූප සියල්ල 12යි. එනම් ලහුතාදී ත්‍රිකය. ඒ කියන්නේ ලහුතා මුදුතා කම්මඤ්ඤ. අවිනිබ්බෝග රූප 8යි. 8යි 3යි 12යි. 12යි ආකාශ රූපයයි 12යි. එතකොට ඒකේ එකට උපජේ සාන්තේ දෙක තුනට පස්සේ 14ක් විදියට සලකනවා. අට්ඨාරස පන්න රස තේ රස ද්වාදසාතිච්ච කද කියන්නේ අට්ඨාරස කම්ම පන්න රස චිත්ත තේ රස උතු ද්වාදස ආහාර ಜಾති හට ගැනීම යථාක්කම පිළිවෙලට මොන්ති වෙච්ච පිළිවෙලින් ගත්තට පස්සේ කර්ම අට්ඨාරස චිත්ත පන්න රස උතු තේ රස ආහාර ද්වාදස කර්මයෙන් 18යි චිත්තයෙන් 15යි ඍතුයෙන් 13යි ආහාරයෙන් 12යි. මේක තමයි පිළිවෙලට රූපවල පද්ධතිය. ජායමානාදි රූපාන සභාවත්තයි කේවලං ලක්ඛණානින ජායන්ති කේහි චිත්ති ප්‍රකාශිතං. තමයි කියලා කියනවලු. උපචේ සම්පති ජරතා අනිච්චතා කියන ඒවා අර රූපයන්ගේම හට ගැනීම ආදී අවස්ථාවන් නිසා ඒවා තනිකර රූප විදියට ගන්නට එපා කියලා කියනවා. අර සසු රූපවලම උත්පාදක්ෂණයේ තිතික්ෂණයේ ආදී වශයෙන් දැක් වෙන නිසා මම හිතන්නේ අද පාඩම ඔච්චරයි තේරුම් යන්නට ඇති. ප්‍රශ්න ටික සරලයි. ප්‍රශ්නයෙන් පාඩමම ආවරණය වෙන විදිහට තමයි පල්ලෙහා ප්‍රශ්න 5ක් ඔබට දීලා තියෙන්නේ. එහෙනම් අදට පාඩම સમાપ્ત කරමු. නොතේරිච්ච දෙයක් තියෙනවා නම් අප්‍රකට දෙයක් තියෙනවා නම් තව වැඩිපුර විස්තර වෙන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට වැඩසටහන સમાપ્તයි. ඔබ සියලු දෙනාටම ඔබගේ ධර්මඥානය භාවනාඥානය දියුණු කර ගැනීමට මේ පාඩම් මාලාව උපකාර වේවා. ඔබට ධෛර්යමනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම සහාය පාරමිතාව අවශ්‍ය උපකාර වේවා.